අයිබුවන් මේ ඔටෝ ලෝකේ සමහර වාහන තියෙනවා වාහන ෆෑන්ස්ලට විතරයි ඒ වාහනේ අඳුරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ වාහන ගැන ගොඩක් දන්නේ නැත්නම් ඒ නම ගොඩක් මතක හිටින්නේ නැහැ. ඒ වගේම තව වාහන කොටසක් තියෙනවා. ඒ වාහන කොටස වාහන ෆෑන්ස්ලම වෙන්න ඕනේ නැහැ. ඕනි කෙනෙක් දන්න ඕනි කෙනෙක්ගේ හිතේ රැඳුන වාහනයක්. ඉතින් විශේෂයෙන්ම මම කලින් කතා කරපු ප්‍රාඩෝ එකත් ඒ වගේ. උදාහරණයක් විදිහට SUV එකක් දැක්ක ගමන්ම මේක ප්‍රාඩෝ එකක් තියලා අහන තරමටම ප්‍රාඩෝ එක ජනප්‍රියයි. අන්න ඒ වගේ සබ් කම්පැක්ට් කාර් එකක් එහෙම නැත්නම් සෙඩාන් කාර් එකක් වගේ දැක්කහම එකපාරට වාහන ගැන දන්නේ නැති කෙනෙක් වුණත් අහන්නේ මේක කොරොල්ලා එකක්ද? අන්න ඒ වගේ තවත් මතකයේ රැඳුණු නමක් තමයි Toyota Corolla කියන්නේ. 1966 දී විතර මාකට් එකට ආපු සබ් කම්පැක්ට් කාර් එකක් විදිහට මේ කොරොල්ලා එක හඳුන්වන්න පුළුවන්. මේක ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන වාහනයක් වගේ මේක ජෙනරේෂන්ස් 12ක් විතර මේ වෙනකොට මාකට් එකේ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම Volkswagen Beetle එකට එහෙම නැත්නම් මම කලින් කතා කරපු මෙන්න මෙතන තියෙන Volkswagen Beetle එකට තරගයක් දීලා ලෝකෙ වැඩියෙන්ම අලෙවි වෙච්ච වාහන මාදිලී විදියටත් මේ කොරොල්ලා එක අංක 1 අරගෙන තියෙනවා. ඉතින් ඒකත් විශේෂම දෙයක්. Volkswagen Beetle එකට තරගයක් දීලා තමයි මේ විදිහට මේ තැන අරගෙන තියෙන්නේ. ඒකත් විශේෂ දෙයක්. ඉතින් ඒ විදිහට මාකට් එකට ඇවිල්ලා අදටත් මිනිස්සුන්ගේ හිතේ ගොඩක් තියෙන මේ කොරොල්ලා එකේ ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය 2001 මාකට් එකට ආපු 9 වෙනි ජෙනරේෂන් එක තමයි අද Auto Hub YouTube channel එකෙන් කතා කරන්නේ. ඉතින් වාහනේ තියෙනවා මාත් එක්ක. වාහනේ ගැන ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ වගේම විශේෂයෙන් මේ වාහනේ හඳුන්වන්නේ ගොඩක් දුරට සල්ලි අතේ තියෙනා වගේ වාහනයක් විදිහට. මොකද මේ වාහනේ ගන්න අමාරුයි. හැබැයි විකුණන්න ලේසි. ඕනි වෙලාවක ගන්න බය කෙනෙක් ඉන්න වාහනයක්. ඉතින් විශේෂ දේවල් තියෙනවා කතා කරන වාහනේ. ෆොටෝ සීරීස් ටිකක් තියෙනවා. හසිත 9225 Instagram එකේ දැම්ම ගිහලා එකත් ෆලෝ කරන්න. ඉතින් මේ වගේ ගොඩක් ඔයගොල්ලෝ දැනගන්න ආස වාහනත් Auto Hub YouTube channel එකෙන් බලන්න පුළුවන් හින්දා වීඩියෝ එක බලන ගමන් channel එක subscribe කරන්න. එහෙනම් ටක් ගාලා කතා කරමු. Toyota Corolla 121 ගැන මේ Auto Hub. I miss the family I used to have. I feel like everything's so different now. Sitting by the fire as we'd watch the flames burn out. I miss the days I wasn't afraid. Now I always have my guard up. Hands on my face, I learned to cope with the pain. I know that people think I'm trying to get attention, but in reality I'm trying to send a message. I know there's kids out there that are going through the same thing, and if you're one of them, I hope to help your suffering. Just know it will get better and these feelings do not stay the same. No, they don't stay the same. I don't wanna make you feel bad, but you kinda ruined my life. You hurt me and ruined my life, and I don't wanna make you feel bad, but you kinda ruined my life. You hurt me and ruined my life. You hurt me and ruined my life. Oh. You hurt me and ruined my life. I lost a couple friends on my way up. Toyota Corolla 9th generation එකේ E120 කියන කාර් එක ප්‍රධාන වශයෙන් එන්නේ සෙඩාන් එකක් විදිහට. එහෙම නැත්නම් මේ පේන බොඩි ෂේප් එක තමයි ප්‍රධාන වශයෙන් එන්නේ. ඊට අමතරව Toyota Corolla Fielder කියලා මේකේ එනවා ස්ටේෂන් වැගන් මොඩල් එකක්. එහෙම නැත්නම් අපේ වචනෙන් කියනවා නම් වැගන් එකක්. ඊට අමතරව තවත් මේකේ හැච්බැක් එකක් එනවා. ලංකාවේ නම් ගොඩක් දුර්ලභයි. ඉතින් ඒ විදිහට තමයි මේකේ බොඩි ස්ටයිල් ටික මේ 9th generation එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම ඔයගොල්ලෝ කම්පෙයාර් කරනවා නම් මේක කරීන එකක් එක්ක එහෙම නැත්නම් මීට කලින් ආපු 110 එකක් එක්ක එහෙම නැත්නම් XU එකක් එක්ක මම ඔයගලන්ට dimensions දාන්නම්. ඔයගලන්ට පුළුවන් ඒකත් එක්ක කම්පෙයාර් කරගන්න. ඒත් එක්කම විශේෂයෙන්ම මේ වාහනේ ස්ටයිල් එකට මම කැමතියි. සහ මේකට ගොඩක් අය කැමති. අර 110 එක වෙනකන් ආපු ටිකක් අර පරණ ලුක් එකෙන් චුට්ටක් වෙනස් වෙලා තියෙනවා මේ මොඩල් එකේ ඉඳන්. මීට පස්සේ ආපු හැම මොඩල් එකක්ම මේකෙන් ස්ටාර්ට් එක කරන් තමයි අර බොඩි ස්ටයිල් එක ස්ටයිලිෂ් ලුක් එක ටිකක් වෙනස් කරන් තියෙන්නේ. ඒක තමයි මේක විශේෂයෙන්ම ජනප්‍රිය වෙන්න හේතුව මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක. ඒත් එක්කම විශේෂයෙන්ම මේ වාහනේ අපිට වින් ස්ක්‍රීන් එක ගැන කතා කරද්දී ඇතුලෙන් බැලුවොත් මම ඇතුලෙන් පෙන්නන්නම්. ගොඩක් හොඳ view එකක් තියෙන වින් ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ පිල එක ටිකක් thickness එකෙන් වැඩි. හැබැයි ලොකු අපහසුයක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම මේකේ හම්බ වෙන මේ බොඩි ලයින්ස් එක්ක මේ ලෝගෝ එකට ප්‍රොජෙක්ට් කරලා තියෙන බොඩි ලයින්ස් එක්කම අපිට ගොඩක් හොඳ ලුක් එකක් ඇවිල්ලා දෙනවා. ඉතින් අපිට මේකේ Toyota emblem එක ඉස්සරහා බලා ගන්න ලැබෙන්නේ නැහැ. අපිට Allion එකේ Premium එකේ වගේම මේකට unique design එකක් තමයි මේක ඉස්සරහා බලා ගන්න පුළුවන් වෙන්නේ grill එකත් එක්කම. ඒත් එක්කම මේකේ lights වලට එනවා නම් මේකේ originally හැම වාහනේම අපිට halogen lamps හම්බ වෙන්නේ. ඊට අමතරව ඕගලන්ට අවශ්‍ය නම් after market scoop light එකක්
xenon light එකක් LED light එකක් වගේ මේකට use කරන්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් powerful fog lamps දෙකත් එක්කම ගොඩක් හොඳ air intake එකක් අපිට මෙතනිනුත් ලබා දීලා තියෙනවා මේකේ engine එකේ cool එක ලබා ගැනීම සඳහා. ඒත් එක්කම මේක sedan එකක්නේ. එතකොට සාමාන්‍යයෙන් SUV එකක් වගේ නෙවෙයි මේවා ground clearance අඩුයි. නැත්නම් කායයක තියෙන doubt එකක් තමයි ගොඩක් අයට. හැබැයි මේකේ මිලිමීටර 175ක විතර ground clearance එකක් තියෙනවා කායයක් විදියට. ගොඩක් හොඳ මට්ටමක කියලා හිතනවා. ඒත් එක්කම මේ විදිහට තමයි ඉස්සරහා ගැන කතා කරන්නේ. දින සයිඩ් එකේ ඉස්සෙල්ලාම එන්නේ මම wheel ගැන කතා කරද්දි originally මේකේ 14 inch ඉඳන් 19 inch වෙනකන් වෙනස් වෙන wheel size එකක් තියෙනවා. මේකේ තියෙන 14 inch original ආපු size එක. ඉතින් ඒත් එක්කම after market high කරපු මේ වගේ wheel එකක් එක්කම හම්බ වෙනවා. ඉතින් disc brake තමයි අපිට ඉස්සරහා බලා ගන්න ලැබෙන්නේ. ඒත් එක්කම පිටිපස්සේ අපිට drum brake වලින් හම්බ වෙන්නේ. ඒත් එක්කම මේකේ සුපුරුදු විදිහටම ABS, EDB වගේ options අපිට හම්බ වෙනවා. traction control option එක හම්බ වෙනවා. ඒත් එක්කම තවත් මේ වාහනේ ගොඩක් දුරට compete කරේ ඒ කාලේ Allion 240 එකත් එක්ක. එහෙම නැත්නම් මේ වාහනේ launch වෙද්දි එළියට ආවේ Allion 240 එක. ඉතින් ඒ දෙකෙන් select කරද්දි ගොඩක් දුරට සැප පහසුවකින් Allion එකට compete කරන්න මේකේ හැකියාව ලැබුණේ මේකේ coil spring හම්බෙන් individual suspension විදියට. ඉතින් ඒක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඒත් එක්කම fend එකේ light එකක් හම්බ වෙනවා. මොකද මේ වාහනේ සාමාන්‍යයෙන් වින්කර් මිරර් කියන එක මාකට් එකට අලුත් කාලේ. ඒකින්ද අපිට ෆෙන්ඩර් එකේ තමයි ලයිට් එකක් හම්බෙන්නේ. අපිට ඔරිජිනලි මේකේ වින්කර් මිරර්ස් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ කාලේ ආපු ඩිසයින් එකත් එක්ක තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඒත් එක්කම වාහනේ අපිට මේ විදියට ගොඩක් පහසු ඩෝර් හැන්ඩල්ස් තියෙනවා. ඒත් එක්කම අපිට කී එකක් හම්බ වෙනවා, රිමෝට් කී එකක්. අපිට එක බටන් එකක් තමයි මේකේ හම්බ වෙන්නේ. ලොක් අන්ලොක් දෙකටම අපි Suzuki Swift එකේ වගේ ඒ වගේ බටන්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම සයිඩ් එකේ ස්ටයිල් එක ගැන කතා කරද්දි ගොඩක් ඩීසන්ට් ලුක් එකක්. එහෙම නැත්නම් ඕලන්ගේ හැම වැඩේටම හැම ගමනටම ගැලපෙන ඩීසන්ට් ලුක් එකක් තියෙන ලස්සන බොඩි ලයින්ස් ටිකක් සහ ක්ලැඩින්ග්ස් එක්ක. ඒත් එක්කම ඊළඟට මම එනවා මේකේ පිටිපස්සට. වාහනේ පිටිපස්සේ ඉස්සෙල්ලා මම කතා කරන්නේ මෙන්න මේ එම්බ්ලම් එක ගැන. මේක G grade Diclite කියන version එක. එහෙම නැත්නම් G grade එකේ high spec තියෙන වාහනේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම මම ජපාන් නිෂ්පාදිත මොඩල්ස් ටික ගැන කතා කරනවා නම් G1, X1 සහ ලුක්සල් කියලා තවත් මොඩල් එකක් තමයි ජපාන් නිෂ්පාදිත වාහන විදිහට. එහෙම නැත්නම් ඒ රීජන් එකට නිෂ්පාදිත වාහන විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේකේ තවත් ට්‍රිම්ස් ඕගලන්ට බලා ගන්න පුළුවන්. නමුත් ටිකක් ලංකාවේ ඉල්ලුම වැඩි මේ ජපානයේ නිෂ්පාදිත ට්‍රිම්ස් වලට. ඉතින් විශේෂයෙන්ම මේ G1 සහ X1 ඕගලන්ට පාරේ දැක්කොත් අඳුන ගන්න මම විදිහක් කියන්නම්. ඉතින් G grade එකේ මේ බැජ් එක නැත්නම් අපිට මේ ලයිට් එකෙන් මෙන්න මේ ඩිසයින් එකෙන් තමයි G grade එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ X grade එකකට වගේ යනවා නම් මේ ලයිට් ඩිසයින් එක මීට වැඩිය ටිකක් වෙනස් වෙනවා. මම ෆොටෝ එකක් දාන්නම් මේ වෙලාවේ ස්ක්‍රීන් එකේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒත් එක්කම මම අර කලින් කිව්වා වගේ මේකේ අපිට රිවර්ස් ලයිට් එක හම්බෙන්නේ මෙන්න මේ විදිහට DK එකේ. ඉතින් ඒත් එක්කම මේකේ අපිට එම්බ්ලම් එක වගේම Corolla කියලා අපිට බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඉතින් මේ ටෙක්ස්චර් එක තාමත් ඒ විදිහටම ඒ ටේස්ට් එකත් එක්කම අපිට ඇඩ් කරලා තියෙනවා මේ 9th generation එකෙත්. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම පොඩි එම්බෝස් කරපු ලස්සන ඩිසයින් එකක් මේකේ ටේල් ගේට් එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා වගේම අපිට ඒ දවස්වල වාහන රියර් වයිපර්ස් ලැබුණේ නැහැ. ඉතින් ඒත් එක්කම ගොඩක් හොඳ පළලින් යුක්ත රියර් වින්ඩ්ෂීල්ඩ් එකක් තියෙනවා. ඉතින් ඩ්‍රයිවර්ට ගොඩක් පහසුයි. අපි නැගලා මේ ගැන කතා කරමු. ඒත් එක්කම බම්පර් එකෙන් පහළ කොටසෙත් ගොඩක් හොඳ ක්ලියරන්ස් එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මම එනවා මේකේ බූට් ඒරියා එකට. ඉතින් බූට් ඒරියා එක ඕපන් කරන්න අපිට කී එකනුත් පුළුවන්. මේ අතර යූස් කරලා අපිට යතුර කරකවලා බූට් ඒරියා එක ඕපන් කරන්න පුළුවන් වගේම අපිට ඩ්‍රයිවිංg සීට් එකේ දකුණු පැත්තේ පහලින් ලිවේ එකකුත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් සෙඩාන් එකක් නේ. එහෙම නැත්නම් අපිට මේක සබ් කම්පැක්ට් කාර් එකක් විදිහට හඳුන්වන්නේ. එතකොට අපිට මේකේ තියෙන බූට් ඒරියා ගැන ලොකු තර්කයක් නැහැ. ලීටර් 500ක විතර බූට් කැපැසිටි එකක් මේකේ ලැබෙනවා. ගොඩක් හොඳ බඩු ටිකක් මේකේ දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම after market high කරපු sound system එක subwoofer එකකුත් මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු මේ floor එකෙන් පහළ මොනවද අපිට බලා ගන්න තියෙන්නේ කියලා. අපිට space saver wheel එකක් මේක ලැබෙනවා. ඒත් එක්කම අපිට jack එකට අවශ්‍ය tools ටික පහලින් ලැබෙනවා. ඉතින් වාහනේ manufacture කරපු අවුරුද්දට සාපේක්ෂව ඒ කාලේ ලැබෙන්න ඕනි හැම දෙයක්ම අඩංගු වෙලා තමයි මේ වාහනේ අපිට ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක් simple විදිහට. ඉතින් ඒත් එක්කම ඇතුළ නැගෙන කලින් power එක කොයි වගේ කියලා බලන්න අපි යන් engine room එක open කරන්න. අපි යන් වාහනේ එන්ජින් එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම ලංකාවේ බහුලව අපිට 1.5 ලීටර් 4 සිලින්ඩර් පෙට්‍රල් එන්ජින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේකේ තියෙන එන්ජින් මොඩල්ස් ගැන කතා කරද්දී 1.4 ලීටර් 3 ලීටර් ඒ වගේම 1.6 ලීටර් විදියට මොඩල්ස් කිහිපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඩීසල් version එකකුත් තියෙන හින්දා 1.6 ලීටර් සහ 2 ලීටර් විදියට තමයි මේකේ ඩීසල් versions ලංකාවේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ ලෝකෙ මේ විදියට තමයි මොඩල්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේ බහුලව තියෙන මොඩල් එකේ පවර් එක ගැන කියනවා නම් මේක අපිට හෝස් පවර් එක 108ක් විතර තියෙනවා. RPM එක 6000 දී විතර. ඒ වගේම නිව්ටන් මීටර 143ක ටෝක් එකක් තියෙනවා. RPM එක 4200 දී. ඉතින් ඒ විදිහට තමයි මේකේ පවර් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේකේ ට්‍රාන්ස්මිෂන් එක ගැන කතා කරනවා නම් අපිට මේකේ හම්බෙන්නේ 4 ස්පීඩ් ඔටෝමැටික් ගියර් බොක්ස් එකක්. ඊට අමතරව අපිට 5 ස්පීඩ් සහ 6 ස්පීඩ් මැනුවල් ගියර් බොක්ස් උත් මේ version එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම
මේක අපි මේන්ටෙනන්ස් පැත්තට යනවා නම් මේක සින්තටික් සහ සෙමි සින්තටික් ඔයිල් විදිහට ඕනි ඔයිල් එකක් අපිට යූස් කරන්න පුළුවන්. මේක එන්ජින් මොඩල් එකත් එක්ක ලීටර් 3.7 ඉඳන් ලීටර් 5.9 වෙනකන් ලීටර් කැපැසිටි එකක් අවශ්‍ය වෙනවා අපිට මේකේ සර්විස් එකකදී. ඉතින් ඊට අමතරව ලීටර් 55ක පෙට්‍රෝල් ටැංක් එකක් අපිට මේකේ ලබා දීලා තියෙනවා. ඉතින් මම කිව්වනේ මේක ටිකක් රිලයබල් කියලා. ඉතින් මේ රිලයබල් කියන එක එන්නේ අපිට මේක මේන්ටේන් කරන්න පුළුවන් කොහොමද? ඉන්ස්පෙක්ෂන් එකක්වත් කරන්න පුළුවන්ද කියන එකත් ඒකට වැදගත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේකේ එන්ජින් එක මවුන්ට් කරලා තියෙන විදිය, මේකේ අනෙක් දේවල් අපිට පේන විදියත් එක්ක අපිට ගෙදරදී වුණත් මේකේ යම්කිසි මේන්ටේනන්ස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ වාහන ගැන නොලෙජ් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට ගෙදරදී වුණත් මේකේ දේවල් කරගන්න පුළුවන්. අර Toyota වාහනයක් හින්දා ලොකු ප්‍රශ්නයක් ලංකාවේ කට්ටියට ලොකු බයක් නැහැ මේ වගේ වාහන වලට. ඉතින් ඒත් එක්කම ගොඩක් හොඳ ඉඩකඩක් එක නිර්මාණය කරලා තියෙනවා වගේම මෙන්න මෙතනින් ඉතින් මෙන්න මෙතනට ඉඩකඩක් තියෙනවා. රේඩියේටර් එක විතරයි එතන තියෙන්නේ. එන්ජින් එක පොඩි ඉම්පැක්ට් එකකදී වගේ ගොඩක් හොඳ සේෆ් ලෙවල් එකක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක මේකේ පවර් එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඒත් එක්කම මේ වාහනේ රිලයබල් වෙන්න තවත් විශේෂ හේතුවක් කියන්න ඕනේ. මේකේ ෆෝල් කන්සම්ප්ෂන් එක ගැන කතා කරද්දී අපි කාට හරි ගෙස් කරන්න ගියොත් 1.5 ලීටර් එන්ජින් එකක් ගන්න. එතකොට අපි හිතන්නේ සාමාන්‍යයෙන් ලීටර කිලෝමීටර් 10ක් 12ක් වගේ උපරිම කරයි. එන්ජින් එක ලොකුයි හින්දා. හැබැයි මේ වාහනේ ටිකක් දුර ධාවනය කරනවා නම් ලීටරයට කිලෝමීටර් 15කට වැඩි ෆුවල් කන්සම්ප්ෂන් එකක් ඔයගලන්ට ගන්න පුළුවන්. මේ වාහනේ මාකට් වෙලා තියෙන්නේ අන්න ඒ හින්දා. ඒ වගේම ඔයගොල්ලෝ ටවුන් එකේ නිතරම පදිනවා නම් ඒත් ඔයගලන්ට ලීටරයට කිලෝමීටර් 12ක් 14ක් වගේ ප්‍රමාණයකට යන්න පුළුවන්. ඉතින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒ ගැන අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ওই විදිහට තමයි මේකේ පවර් එක, පර්ෆෝමන්ස්, මේකේ එන්ජින් එක වාහනේ රිලයබිලිටි එකට වැදගත් වෙන්නේ කොහොමද කියලා අපිට කතා කරන්න තියෙන්නේ. Corolla 9 generation එකේ මාකට් එක වැඩි වෙන්න මේකේ සැප පහසුවත් ගොඩක් බලපාලා තියෙනවා. මං කොහොමද මේක කම්පීට් කරන්න තිබ්බේ Allion 240 එකත් එක්ක වගේ කියලා. එකම සමාගමේ. නමුත් මේකත් එක්ක මිනිස්සුන්ට තෝරගන්න තිබුණේ Allion 240 එක. එතකොට මේකත් ඒකට කම්පීට් කරන්න පුළුවන් විදියට ගොඩක් හොඳ ඉඩකඩක් එක්ක රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ඩිසයින් කරලා තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට මේ මෙහෙමයි කියලා පැහැදිලි කරන්න දෙයක් නැහැ. මම සමහර නැගලා තියෙන හයි එන්ඩ් එකේ යුරෝප් වාහන ඒ වගේ දේවල් එක්කත් බලද්දි ගොඩක් හොඳ ඉඩකඩක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ වගේ ලෙග් රූම් එකක් එක්ක, මේ වගේ හෙඩ් රූම් එකක් එක්ක මේ සීටින් ඇන්ගල් එක මේගේ අවශ්‍ය නම් ග්‍රැබ් හැන්ඩල් එකක් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක ගොඩක් හොඳ ඉඩකඩක් මේකේ රියර් පැසෙන්ජර්ස්ලාට දීලා තියෙනවා කියන එක ඉතින් වීඩියෝ එක බැලුවම ඔයගලන්ට පේනවා. ඒත් එක්කම පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් යනවා නම් මෙන්න මේ විදියට ගොඩක් හොඳ කම්ෆර්ටබල් ආම්රෙස්ට් එකක් තියෙනවා. ඉතින් මේකේ විශේෂම අනෙක් දේ තමයි මේකේ වාඩි වුණාම තියෙන පහසුව වැඩි වෙන්න මේකේ ෆැබ්‍රික් ට්‍රිම් එක ගොඩක් වැදගත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ලෙදර් එකක් නම් ඒක ලුක් එක වැඩි. නමුත් ලෙදර් එකට සාපේක්ෂව මේ ෆැබ්‍රික් ට්‍රිම් එක ඇඟට ගොඩක් පහසුයි. දාඩිය දානවත් අඩුයි. ඉතින් මේකේ පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක් යනවා නම් ටිකක් ලොකු ෆ්ලෝ හම්ප් එකක් ලැබෙනවා. නමුත් ඒක අර පළලින් අඩු ඉඳ මෙන්න මේ විදිහට කකුල තියාගෙන යන්න පුළුවන්. එයාටත් ඉස්සරහින් බාධාවක් නැහැ. හෙඩ් රූම් එකෙත් ලොකු අපහසුාවක් නැහැ. හැබැයි මේ කොටස සීට් එකක් විදිහට ඩිසයින් කරලා නැහැ. හැබැයි අපහසුාවක් නැහැ. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව හෙඩ් රෙස්ට් 3ක් ලැබෙනවා. ගොඩක් හොඳ හෙඩ් රෙස්ට්. ඒත් එක්කම සීට් බෙල්ට්ස් 3ක් ලැබෙනවා. ඒ වගේම විශේෂම දෙයක් තමයි සීට් එකේ පිටිපස්සේ මෙන්න මේ කොටස. ඔයගොල්ලන්ගේ පිටිපස්සේ පැසෙන්ජර් කෙනෙක් හදිසියෙ බෑග් එකක් තියාගෙන යන්න, මොනවා හරි පෙට්ටියක් තියාගෙන යන්න පොඩි. ඒ වගේ දෙයකට ගොඩක් හොඳ ඉඩකඩක් තියෙන පිටිපස්සේ කොටසක් ලැබෙනවා. හැබැයි මේකේ ගොඩක් බඩු පුරවන්න බෑ. මොකද ඩ්‍රයිවර්ට පිටිපස්සේ පේන පරාසය සීමා වෙන හින්දා ඒකෙන්. ඉතින් ඒකත් විශේෂම දෙයක්. කලින් කිව්වා වගේ ඩ්‍රයිවර් ටිකක් ඇග්‍රෙසිව් නම් හැන්ඩල් එකකුත් තියෙනවා අල්ලගෙන මෙන්න මේ විදිහට නිදාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම මේකේ අපිට අර ප්‍රීමියම් ගතිය වැඩි කරන්න මේකේ අපෝල්ස්ටරි එකේ මැටීරියල්ස් කිහිපයක් යොදාගෙන ඩිසයින් කරලා තියෙනවා. මේ කොටස සොෆ්ට් ටච් ඩිසයින් එකක්, ෆැබ්‍රික් ඩිසයින් එක තියෙනවා සීට් එකේ පාවිච්චි කරපු. ඊට අමතරව මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවා පොඩි ටීක් පැනල් එකක්. ඒත් එක්කම ස්පීකර් එක හම්බ වෙනවා. ওই විදිහට හොඳ ඩිසයින් එකක් ලැබෙනවා. නමුත් එකම වාසිය මේකේ අපිට රියර් ඩෝර්ස් වල ස්ටෝරේජ් එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මෙතනින් අපිට ඇෂ් ට්‍රේ එක ලැබෙනවා වගේම මෙන්න මේ විදිහට අපිට සීට් පොකට්ස් උත් මේක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙහෙම නගිනවා මේක ඉස්සරහට. ඉතින් මේකේ ඩ්‍රයිවර් එකේ සීට් එකට තමයි මම ඉස්සෙල්ලාම නැග්ගේ. ඉතින් අර කම්ෆර්ටබිලිටි එක අතින් මේකේ වටේ පිටේ පේන විදිය අතින් ගොඩක් හොඳ පොසිෂන් එකක ඩ්‍රයිවර්ට සීට් එක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම මේකේ සෙන්ටර් කන්සෝල් ඒරියා එකෙන් පටන් ගන්නම්. අපේ ආම්රෙස්ට් එකත් සීට් වල මැටීරියල් එකෙන්ම තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. මේක ලෙවල්ස් දෙකකට පොඩි දේවල් දාගන්න මෙතන. ඒ වගේම ටිකක් වැඩිපුර ගැඹුරක් අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මේ කොටස ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් අපිට තවත් ස්ටෝරේජ් එකක් හම්බ වෙනවා. මේක කප් හෝල්ඩර් එක විදිහට අපිට යූස් කරන්න පුළුවන්. වගේම තවත් පොඩි ස්ටෝරේජස් දෙකක් හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම මේක අපිට කන්වෙන්ෂනල් හෑන්ඩ් බ්‍රේක් ලිවර් එකක් තමයි මේ විදිහට හම්බ වෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතනින් අපේ 4 ස්පීඩ් ඔටෝමැටික් ගියර් බොක්ස් එකේ ගියර් ලිවර් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ ගියර් පොසිෂන් එක අපිට එතනදීම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. වගේම මෙතනින් අපිට සිගරට් ලයිට් එකක් එක්කම ඒක අයින් කරාම අපිට 12 වෝල්ට්ස් අවුට් එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ විදිහට අපිට මෙතනිනුත් අපේ ඇෂ් ට්‍රේ එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ කොටසට ගියොත් මෙතනිනුත් තව ස්ටෝරේජ් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් 12 වෝල්ට්ස් අවුට් එක යූස් කරලා මොකක් හරි ෆෝන් එකක් වගේ charge එකකට ගහලා මෙතනින්
තියාගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම කියන්නේ මේක ඔප්ෂන්ස් වැඩිපුර ආපු G grade එක කියලා. ඔයගොල්ලෝ X grade එකකට වගේ යනවා නම් ඔයගොල්ලන්ට මේ විදිහේ කම්පාර්ට්මන්ට් එකක් මේ විදිහේ කන්සෝල් එකක් නෙවෙයි ලැබෙන්නේ. ඉතින් මේකේ අපිට touch AC කියන ඔප්ෂන් එක හම්බ වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ විදිහට buttons විදිහට තමයි අපිට AC control area එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට අපේ fan speed එක front and rear defroster ඒ වගේම අපිට අනික් දේවල් හැමදේම බලා ගන්න පුළුවන්. අපි මෙතනින් අපි කරන changes මෙන්න මේ විදිහට position එක අපේ fan speed එක වගේ ගොඩක් දේවල් මෙතනින් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ button වල shape එකකින්ද මෙන්න මේ වගේ එක එක තියෙන textures ඉඳ අපිට අහක බලාගෙන උනත් මේවා control කරගන්න පුළුවන්. ඉතින් මම මේක AC control area එකේ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන දෙයක්. ඒත් එක්කම සුපුරුදු clock එක එහෙම නැත්නම් Corolla වල අපිට බලා ගන්න පුළුවන් වෙන clock එක අපිට 1:1 එකේ මෙන්න මෙතනින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේකේ උඩට ආවොත් මේ විදිහට ආෆ්ටර් මාකට් හයි කරපු ප්ලේ එකක් හම්බ වෙනවා. ගොඩක් ලස්සන ඩිසයින් එකක් විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මෙහෙමම එනවා මේක ස්ටියරින් වීල් එකට. ඉතින් අපිට ගොඩක් සිම්පල් 4 ස්පෝක් වීල් එකක් හම්බ වෙන්නේ. එයා බෑග් එකක් සහ අපිට මෙතනින් අපේ Toyota logo එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම signal light levers wiper levers අපිට සුපුරුදු විදිහටම බලා ගන්න පුළුවන් වෙනවා. මාරු වෙන්නේ නැහැ යුරෝප් වාහනවල වගේ. ඊට අමතරව මෙතනින් අපි ගේජ් ක්ලස්ටර් එකට යනවා නම් මේ ගේජ් ක්ලස්ටර් එකත් අපේ G grade එකේ option වැඩි මොඩල් එක සහ option අඩු මොඩල් එකේ ඩිසයින්ස් දෙකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම එනවා මේකේ overall dashboard design එකට. ඉතින් මම කිව්වනේ අර 110 එකත් එක්ක එහෙම නැත්නම් 110 එකෙන් කැඩිච්ච මේකේ design change එක ටිකක් අර පරණ ලුක් එකෙන් ඉස්සරහට වෙනස් වෙච්ච විදිය මේකේ ඩෑෂ්බෝඩ් ඩිසයින් එකනොත් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති. අදටත් මේකේ අර පරණ පාටක් එහෙම නැත්නම් මේ වාහනේ ටිකක් පරණ වුණාට මේ වෙනකොට 12 වෙනි ජෙනරේෂන් එක වෙනකන් වෙලා තියෙනවා. මේක 9 වෙනි ජෙනරේෂන් එක. හැබැයි අදටත් මේ වාහනේ මේ ඩෑෂ්බෝඩ් ඩිසයින් එක මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ලස්සන අදටත් ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. මේ වගේ ටීක් පැනල්ස් එක්ක. ඉතින් මේ තියෙන ඩිසයින් එකත් එක්ක මේකේ මැටීරියල්ස් කලර්ස් ගොඩක් යූස් කරලා තියෙන හින්දා ඒත් එක්කම මේකේ අපෝල්ස්ට්‍රි එකට යනවා නම් අපිට අර පිටිපස්සේ දේම තියෙනවා. ඊට අමතරව අපිට මේ කොටසේ ස්ටෝරේජ් එකක් වැඩිපුර එහෙම නැත්නම් අමතරව බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම විශේෂ දෙයක් තමයි අපිට මේකේ මේ පැත්තේ පවර් මිරර් ඔප්ෂන් එක කන්ට්‍රෝල් කරන්න කන්ට්‍රෝලර්ස් ටික තියෙනවා. ඒ වගේම පෝල් කියලා බටන් එකක් තියෙනවා. අපේ බම්ප් එකේ ෆික්ස් කරලා තියෙන අපේ ඇන්ටනා එක උස්සන්න පහත් කරන්න අපිට මේ පෝල් කියන බටන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඕවරෝල් ගත්තාම මේ වාහනේ ඉන්ටීරියර් එක ගැන කතා කරද්දී මම අර එළිය කතා කරා වගේම වාහනේ මිලට සාපේක්ෂව අදටත් ගැලපෙන සැප පහසුව එක්ක ඔප්ෂන්ස් තියෙන හින්දා අදටත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය කියන එක කියන්න පුළුවන්. මම වීඩියෝ එක පටන් ගනිද්දි කියපු දෙයක් තමයි මේ වාහනේ ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය Corolla එකක් කියලා. ඒ වගේම මේක ගන්න ටිකක් අමාරුයි. හැබැයි විකුණන්න ලේසි ඕනි වෙලාවක බය කෙනෙක් ඉන්න වාහනයක් කියලා. ඉතින් ඇයි මම එහෙම කිව්වේ? විශේෂයෙන්ම මේ වාහනේ රිලයබිලිටි එක මේක අපිට මේන්ටේන් කරන්න යන කොස්ට් එක ඒ වගේම විශේෂයෙන්ම Toyota වලට විශේෂ දැනක් තියෙනවා ලංකාවේ. අන්න ඒ හේතුව ඒ වගේම මේකේ මුදලට සරිලන සැප පහසුකම් ඒ වගේම ඔප්ෂන්ස් තියෙන හින්දා පෙනුමක් තියෙන හින්දා තමයි මේ වාහනේ ඒ වගේ තැනක ලංකාවේ තියෙන්නේ. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම දවසක් හරි පැදලා තියෙනවා. මේක ටික කාලයක් හරි පාවිච්චි කරලා තියෙනවා නම් ඒ වගේම සමහර වෙලාවට ඔයගොල්ලෝ තාම අන්රිජිස්ටර්ඩ් අරගත්ත වාහනේ යූස් කරනවත් ඇති. ඒ වගේ අයත් විශේෂයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ වාහනේට මේ වෙනකොට ගොඩක් ලොකු ඉල්ලුමක් ආපහු හැදිලා තියෙනවා. ඒකින්ද ගන්න කට්ටියට ගොඩක් වැදගත් වෙන හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ මේ සම්බන්ධව තියෙන හැම එක්ස්පීරියන්ස් එකක්ම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම ෆොටෝස් වීඩියෝස් ටිකක් තියෙනවා. හසිත 9225 Instagram එකේ දැම්ම ගිල එකත් ෆලෝ කරන්න. ඉතින් වාහන සම්බන්ධ මේ වගේ හැමදේම දැනගන්න Autohub YouTube channel එක subscribe කරන්න, Facebook එක like කරන්න, Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ Autohub. Now I always have my guard up, hands on my face, I learned to cope with the pain. I know that people think I'm trying to get attention, but in reality I'm trying to send a message. I know there's kids out there that are going through the same thing, and if you're one of them I hope to help yourself.